අවශ්‍යතාවයක් නැහැ එතන. හරි. ගණිතයේ සමහර අර්ථ දැක්වීම් කියන එක තේරෙයි. මම දැන් ලියන්නම්. අනුමාත්‍රකවල ලියමුකෝ ඝාතීය ශ්‍රිතය කියලා. මෙන්න මේක ලියන්නේ මෙහෙම මේ සයන්න වගේ ලියන්නේ. මම දැන් ඔහොම ලියන්නේ. ඝාතීය ශ්‍රිතේ මාත්‍රකාව. මෙතන තියෙන ඝාතීය ශ්‍රිතේ. ඝාතීය ශ්‍රිතේ. ශ්‍රිතේ ලියනකො ශ්‍රිතේ. හරි ඝාතීය ශ්‍රිතේ යටින් එනවනේ කියලා. ඕනේ. හරි ඝාතීය ශ්‍රිතේනේ. යටින් එනවනේ කියලා. ඕනේ. හරි ඝාතීය ශ්‍රිතේ හරි. ඝාතීය ශ්‍රිතය හරි. ඒක වරහන් අස්සේ ලියමු. මේ වරහන් අස්සේ ලියමු. වරහන් අස්සේ EX කියලා තමයි අංකණය වෙන්නේ. 아무තු අංකණයක්. ලස්සන අංකණයක්. EX ගණිතේ හොඳට මේක හුරු වෙලා තියෙනවා. හරි ලස්සන නියම ලස්සන පොඩි දෙයක්. එතකොට හරි බලමු කතාව. ඒක පාඩම ලඝුනියකෝ. ඒක තමයි පාඩම ලඝු තාම ලඝු වලට ආවෙත් නැහැ. අද බොරුම තමයි තනිකර කරන්නේ. තනිකර බොරු කරන්නේ. මේව වටිනවද උඩරිමට වටිනව. මේ සැරේත් ආවද මේ සැරේත් ආවා. මේ සැරේ ආවා මම අද උදේත් ඇත්තටම බැලුවා මාකින් එක මේ 2020 මාකින් එක මට මේ ඊයේ අතර හම්බුනේ. ඒකේ මට 100% ෂුවර් ඕල් සිලබස් එකේ නම් EX එක ආවා. නිව් සිලබස් එකේ කිටි ප්‍රශ්න එක ආවේ. ඒකයි මට අමතකුනේ. කිටි ප්‍රශ්න මම දැක්කම කෙනෙක් ගත්ත දවසේ බැලුවා මට මතක නෑ. දැන් මම අද උදේ මට යම් පෙරලදී පොඩ්ඩක් දැක්ක ඕල් සිලබස් එකේ නම් ඝාතීය ශ්‍රිතය සම්බන්ධ වර්ගඵලයක් තමයි තිබුණේ අත්‍තරම. අනිත් එකේ තිබුණාද කියලා මම දැක්කේ නෑ ඒක. ඒක වැඩක් නෑ. මට මේ කියන්න ඕනකම තිබේ එනවා දිගට වෙනවා. මේ සැරේත් ආව කොහොම විශේෂයි නේක හරි. ඒ කියන්නේ මේවා දැනගෙන ඉන්න ඕන. හරි බරපතල දේවල්. බරපතල කියන්නේ වටිනාකමෙන් ලේසි තමයි. ඉතින් කොහොමත් ලේසි. ඉතින් මේ වටිනාකම තියෙනවා අමාරු වෙන්න ඕන කියලා නීතියක් නෑනේ. හරි. ගණිතයෙන් මෙන්න මෙහෙම දැන් අපි අමතක කරමු ඔක්කොම කතාව. බහුපද ශ්‍රිත කියලා කතා කරන්නේ. බහුපද ශ්‍රිතවල හිමීට කතා කරමු මේ ටික. බහුපද ශ්‍රිතවලට නීති වගේක් තිබුණා. ශ්‍රිතයක් කියන්නේ සම්බන්ධයක්. කෙලින්ම දෙන්නෙක් අතර සම්බන්ධයක් නේ. x y අතර සම්බන්ධයක් කිව්වට වැරද්දක් නැහැ. x ට අගයන් දාද්දි y ට අගයන් ලැබෙනවා. දෙන්නෙක් අතර සම්බන්ධයකට තමයි ශ්‍රිතයක් කියලා කියන්නේ. එතකොට ඒකේ නීතිත් එක්ක අපි කතා කරලා තියෙනවා. බහුපද ශ්‍රිතවලට විශේෂ නීති කතා කරලා තියෙනවා. බහුපදයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕන මට මතකත් නැහැ. මොකද්ද කියලා බලමු මොකද කියලා. අර බල මගුල වෙන්න බල පූර්ණ වෙන්න ඕනේ. ඍණ බල තියෙන්න බෑ. භාග බල තියෙන්න බෑ. සංගුණක තාත්වික වෙන්න ඕනේ. චාටර් සංගුණක තියෙන්න බෑ. පද ගාන පරිමිත වෙන්න ඕන. ආයෙ ගිහින් බැලුවා නම් හරි බහුපද ලියපු තැන. පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක උන්නෝර බලන්න ඕනේ ඇත්තටම. ඒතකොට අර තමන්ගේ නෝට් එක පෙරලන්න ඕනේ. ඉතින් ඒතකොට ඕක බලන්න ජීවිතේට මිනිහෙට හිතෙන්නේ නැහැ. ඔය ෆෝන් එකයි ටීවී එකයි ආතල් අරගෙන ඉඳපන්කෝ කම්පියුටරුත් එක්ක ජීවිතේට එහෙම එකට ඔය මනස හැදෙන්නේ නැහැ. හැදෙනවා නම් ඒක එකගේ මනසේ ප්‍රශ්නයක් තියෙනවා. අර කම්පියුටරේ දඟලන ගමන් ෆෝන් එකේ දඟලන ගමන් උඹලට හිතෙනවා නම් බහුපද ශ්‍රිතයේ ලක්ෂණ ටික ආයසරයක් පෙරලන්න උඹලගේ මනසේ ප්‍රශ්නයක් තියෙනවා එතන මනසේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත කතාව. මම හිතනවා එහෙම එකක් තමයි වෙන්නේ කියලා. ඒතර අර ඔක්කොම අයින් කරපු එකට තමයි නිදහසෙන් අරක හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. එතකොට ඒක කැමති දෙයක්. ඔන්න බහුපදවල විශේෂයක් තියෙනවා. බහුපදවල විශේෂ කතාවක් තියෙනවානේ. ඒ වගේ ගණිතයෙන් විශේෂිත වූ ශ්‍රිතයක් ඝාතීය ශ්‍රිතය කියලා අර්ථ දක්වලා තියෙනවා. ඒක හරි පුදුමයි. සමහර ගණිතයෙන් දීලා තියෙනවා මේ හිතා ගන්න බැරි තැන්වලට අති බරපතලව පාවිච්චි වෙනවා. ඒකේ අර මම වචන වලින් කියන කැරෙන්න මට වෙන මේ වෙලාවේ කියන්න බෑනේ. ටික ටිකනේ අපි එතෙන්ට එන්න ඕන. ඒ තැන්වලට එනකොට මම කියන්නම් කොච්චර බරපතලව මේ වටිනවද කියලා. ඝාතීය ශ්‍රිතය කියලා එකක් ගණිතයේ අර්ථ දක්වලා තියෙනවා. මෙන්න මෙහෙම ලියන එක තමයි දැන් මෙන්න මෙහෙම වගේ උන් තමයි බහුපද ශ්‍රිත කියන්නේ. ඒක නීති වගේක් තියෙනවා. මෙන්න මෙහෙම ලියන එකෙක් තමයි ඝාතීය ශ්‍රිතයක් වෙන්නේ කියලා විශේෂ එකක් දීලා තියෙනවා. ඒක විශේෂයි හැබැයි. විශේෂයි කිව්වේ හේතුව මොකද? දැන් බහුපද ශ්‍රිත කියන්නේ පොදු නමක්නේ. බහුපද ශ්‍රිත වලට උදාහරණ ගොඩක් තියෙන්න පුළුවන් නේ. බහුපද ශ්‍රිත වල උදාහරණ ඕන ගණක 5x ගණය දන 3x ඕන එකක් x වල 10 බලය දාලා ලියන්න පුළුවන්. ඝාතීය ශ්‍රිතය කියන්නේ විශේෂිත වූ ශ්‍රිතයක්. විශේෂිත වූ ආකාරයෙන් යන සම්බන්ධයක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. එහෙට මෙහෙට වෙනස් වෙන්නේ නැහැ ඒක. මාර ලස්සන. ඒක මාර ගතිය තුන හිතා ගන්න බෑ. ඒක මේක මාර පුදුම කතාවක් ඒක. මම යකි පුදුමකම කියන්නම්. fx නේ ශ්‍රිතයකට අංකණය කරන්නේ. ශ්‍රිතයක් කියන්නේ සම්බන්ධයක් නේ. ඒක බහුපද සම්බන්ධයක් වෙන්න ඕනේ නැහැ. බහුපද උනොත් අර නීති වලට යටත් සම්බන්ධයක්. එහෙම එකක් නැතුව ගණිතයේ හරි ලස්සනට එක එක පොත්වල එක එක ක්‍රම වලට කියන්නේ එකම අර්ථය වෙනස් ක්‍රම වලට ලියන මම දැන්ට පොඩ්ඩක් මෙහෙම ලියන්නම්. x වල බිඳුව බෙදීම බිඳුවේ දියන්න එපා. තේරෙන්නේ නැහැ මොනවද? x වල බිඳුව බෙදීම බිඳුවේ ක්‍රමාරෝපිතය ධන x වල එක බෙදීම එකේ ක්‍රමාරෝපිතය ධන x වල දෙක බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය ධන x වල තුන බෙදීම තුනේ ක්‍රමාරෝපිතය ධන 33ක්. මෙන්න මේ විදිහට තියෙන සම්බන්ධයකට
ආයි වෙනස් කරන්න බෑ. බහුපද ලියද්දි මම ඔහොම නෙමෙයි උඹලටම ලිව්වේ. මතකද දන්නේ මටත් මතක නැද්ද කොහෙද බං? a බිඳුව x බිඳුව ධන a1 x1 ධන a2 x වර්ගය ඔන්න ඔහොම මොනවද මගුලක් ලිව්වා මට මතක හිටින්න ඔහොම ලිව්වේ. ඉතින් මේකට මේ එක එක ගාගියන් මේකට එන්න පුළුවන්. ඒ වගේ නැතුව මේක කෙලින්ම මේකට අදාළ සංගුණක වලටත් මේකට අදාළ සංගුණකයක් හරියටම පෙන්눔 කරලා මෙන්න මේ වගේ විශේෂ තේරෙන්නේ නැහැ මේක. මෙන්න මේ x වල බිඳුව බෙදීම බිඳුවේ ක්‍රමාරෝපිතය ධන x වල එක බෙදීම එකේ ක්‍රමාරෝපිතය x වල දෙක බෙදීම මෙන්න මේ විදිහට නවතින්නේ නැහැ. පද අනන්තයක් ලියනවා. පද අනන්තයක් ලියනවා. පද අනන්තයක් මෙන්න මෙහෙම ලියලා ලියන මෙන්න මේ සම්බන්ධයට ඝාතීය ශ්‍රිතය කියලා කියනවා. ජීවිතේට අපෙන් ඕකේ සියුම් ප්‍රශ්න හරස් ප්‍රශ්න මොනවත් කවදාවත් අහන්නේ ජීවිතේට අහන්නේ 100% ෂුවර්. ඒතර දැනගන්න ඕන මොනවද? පොඩි දෙයක් දැනගන්න ඕනේ. මොකක්ද? තාම කිව්වේ නැහැ. දැන් තව ටිකකින් කියනවා. නමුත් මේ ගැන මට දැන් උඩින් පහත් කළා මේක ගේන්න බෑනේ. ඒතර අපි අර බයෝන් වගේ වෙනවනේ මේක ගැලපෙන්නේ නැහනේ. ඒ නිසා මම මේක බොරු කියමු. තනිකර බොරු මේ කියන්නේ. තනිකර බොරු විස්තර ටිකක් මේ කියන්නේ. අපි දැනගත යුත්තේ තනිකර විහිළුවක්. ඒක මම සාරාංශ කරලා මේ කියවනවා කියන මෙන්න මේ ටික තමයි දැනගන්න. එච්චරමයි. ඉතින් කතාව එතන ඉවරයි. ඇති දෙයක් නැහැ. නමුත් බොරු ටිකක් කියන්න වෙනවා. මේක විශේෂිත වූ සම්බන්ධ මොකෙක් හරි එකෙක් මෙන්න මෙහෙම එකක් ලියලා තියෙනවා. ලියලා මේකට නමකුත් දීලා තියෙනවා ඝාතීය ශ්‍රිතය කියලා. ඒතර ඇයි ඒක? ඒක මේ ලියපු විශේෂ කතාවක් නෙමේක. බල ටික මෙහෙම ගිහින් තියෙනවා. ඊළඟට බෙදිලා තියෙනවා ඒකට අදාළ ක්‍රමාරෝපිතයෙන් බෙදිලා තියෙනවා. එන්න එහෙම ලියන විශේෂිත වූ සම්බන්ධයක් අපි මෙහෙම නිකන් ලියාගෙන බලනවා. ලියාගෙන බැලුවම ඒ සම්බන්ධය අපේ ගණිතයට පුදුමාකාර ලක්ෂණ පහළ කරනවා. අමුතු කියන්නේ අපි හිතාගන්න දැන් උදාහරණයක් වශයෙන් මම කියන්නම් ඒ ලෙවල් වලට අපිට අහුවෙන්නේ නැහැ. සංඛ්‍යානය සම්භාවිතාව කියන්නේ උඹලා දන්න කියන පාඩම් මම මේ කිව්වේ හේතුව අනිත් හැම පාඩම් දැන් අවකලන අනුකලන එකට උඹලා තාම දන්නේ නැහනේ. ඒකට හැමදාම එනවා. මම අර ඉස්සෙල්ලා කිව්වේ අර එනවා ගණකව කියලා ඕල් සිලබස් එකේ ඒ අනුකලනයට ඒක ඇවිල්ලා තියෙන්නේ. නමුත් අර දන්නේ නැති පාඩම් වල විස්තර කරනවා දන්න පාඩම් වලින් කියමුකෝ. මේ සම්බන්ධය හරහා යන දේවල් සංඛ්‍යානේ සම්භාවිතාවට බරපතලව සම්බන්ධ වෙනවා. අති බරපතලව. ඒ කියන්නේ මේ ලියලා තියෙන මේ සම්බන්ධය හරි පුදුම සම්බන්ධයක්. හරි විශේෂිත වූ ලක්ෂණ පහල කරන සම්බන්ධයක්. විශේෂිත වූ ලක්ෂණ පහල කරන අමුතු සම්බන්ධයක්. ඒතර මේකේ අර fx වල වගේ දඩ ප්‍රශ්න අහන්නේ නැහැ මොනවත්. මේ මොනවත්ම නැති නිසා බොරුවට මේ උඩ පනින්නේ මට මේක වටිනාකම කියලා දෙන්න ඕන නිසා වටිනවා කියන එක කියන්න තමයි මේ බොරු තනිකර මේ කියන්නේ. මෙන්න මේ විදිහට ලියන සම්බන්ධයට අපි ඝාතීය ශ්‍රිතයක් කියලා කියනවා. ඝාතීය ශ්‍රිතය කියලා කියනවා. එතකොට ඒක අපි විශේෂයෙන් EX වලින් අංකණය කරනවා. අපි ඔක්කොම මෙහෙම කරමු. සමහරු මේක මේ මෙහෙම වෙනස් කරලා තියෙනවා. මම මෙතෙන්ට අර ඕනම සංඛ්‍යාවක බිඳුව 1යි කියලා කියනවනේ. දැනට බිඳුවේ බලන එකයි නෙමෙයි. නමුත් ඕනම සංඛ්‍යාවක බිඳුවේ බල 1යි කියලා කියන නිසා මේකට මේකත් 1යි මේකත් 1යි කියලා අපි දන්නවනේ. සමහරු මේකට 1 දානවා. සමහර පොත්වල රටාව ගලපන්න ඕන නිසා x වල බිඳුව කියලා දානවා. ඒ ඕන එකක් හරි අපි දෙවිනුට ලියනකොට මේක එක දාලා ලියමු. මෙන්න මේකට ඝාතීය ශ්‍රිතය කියලා කියනවා. හරි තේරෙන්නේ නැහැ. බොරු ටිකක් ලියන ගමන් යමු. ඉක්මනට ලියමු. fx සමාන මේකම ලියමු බලන්න. මේක ලියලා තිත්තුනේ නවත්තන්න ඕනේ. n වලට යන්නේ නැහැ ඒක. තිත්තුනේ නතර කරලා යන්න කියලා ලියමු. යන්න කියන්නේ මේක කියන එක යන්න ඝාතීය ශ්‍රිතය ලෙස අර්ථ දක්වනු ලැබේ. ඝාතීය ශ්‍රිතය ලෙස අර්ථ දක්වනු ලැබේ. මොකක්ද ඒකේ වටිනාකම්? පස්සේ බලමු. විශේෂකම් පස්සේ බලමු. ඝාතීය ශ්‍රිතය ලෙස අර්ථ දක්වනු ලැබේ. මේ හරහා ප්‍රශ්න කිසිවක් එන්නේ නැත. ඒක තමයි කතාව. අර්ථ දක්වනු ලැබේ. හරි. යටින් ලියමු මෙය EX අන්න විශේෂ අංකනයක්. අන්න EX. අංකනේ අති බරපතල. මේ EX මේක දඩ බරපතල කතාවක්. E කියන්නේ සිම්පල් E පාදයක් වශයෙන් තිබිලා දර්ශකයේ වශයෙන් x ලිය වෙන්න ඕනේ. තේරෙන කතාවේ අංකනේ එහෙමයි. E වැඩි කිරීම x එහෙම නෙවෙයි. EX මගින් අංකණය කෙරේ. අංකනයක්. ඒගොල්ලෝ අංකණයකුත් දෙනවා ඒකට. fx කිව්වොත් එහෙම පොදුවේ fx නේ. fx කියලා කිව්වට අවුලකුත් නැහැ මෙහෙම ලියලා. නමුත් අර මෙයා විශේෂයක් කෙනෙක් නිසා දැන් බහුපද වලට ඔහොම තනි නමක් දුන්නේ නැති අය. ඉතින් බහුපද කියලා බං එක එක වෙනස් වෙනවනේ. යකෝ මාත්‍රේ 5ක් වෙන එක 10ක් වෙන එක 100ක් වෙන එක එක එකකුන් ඉන්නවනේ. මේක එහෙම රෙද්දවල නැහැ. මේ විදිහටම වෙන්න ඕනේ. ඒක නිසා මේකට විශේෂ අංකනයක් දෙන ඌට විතරක්. තේරෙනවද EX කියලා. හරිනේ. මින් ඉදිරියට EX කිව්වොත් මේක. මතක තියෙන්න ඕනද? ඔව්. එනවද? එනවා. මේක ඇවිල්ලා මේකෙන් බරපතල ප්‍රශ්න එනවද? එහෙම එන්නේ නැහැ.
ටිකක්ද දැනගන්න ඕන ටිකක් දැනගන්න ඕනේ. ඒ කියන්නේ මේකෙමුත් ටිකක් දැනගත්තම ඇද්ද ඔය ටිකක් කියලා ඉතින් මේ දෙක දැනගෙන මේ ටික අමතක කරලා හරියන්නේ නැහැ. ඉතින් මේක දැනගන්න ඕනේ. නැතු මගුලක් කරලා හරියන්නේ නැහැ. තේරෙන්න ඕන කියන්නේ. සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕන. තේරුමක් මේවට තියෙනවා කියලා. රයිට්. පස්සේ බලමුකෝ හරි. EX මගින් අංකණය කරේ. එනම් කියලා යටින් මෙහෙමත් ලියමු නැවත. එනම් EX සමානයි. EX කියන්නේ අන්න මේකට අපි දැන් නැවත එක දාමු. මෙහෙමත් පොත්වල තියෙනවා. එක ඇත්තට වැරද්ද නැහැ මේක. එක මෙතන එනවා x බෙදීම එකේ ක්‍රමාර බලලිය නැතුව x බෙදීම එකේ ක්‍රමාරූපිතය. මෙතන එනවා x වර්ගයේ බෙදීම දෙකේ ක්‍රමාරූපිතය. මෙතන එනවා x වල 3 බෙදීම තුනේ ක්‍රමාරූපිතය. තවත් එකක් ඕන ලියමු. x වල 4 බෙදීම 4 ක්‍රමාරූපිතය ධන 33. මේක බහුපදයක් නෙමෙයි කොහෙත්ම. විශේෂම හේතුව ඇත්තට මේක බහුපදයක් නොවෙන්න හේතුව මොකද? පදානන්තයක් නේ මේ පදානන්තයක්. පද පරිමිත වලින් නවතින්න ඕනේ. සංගුණක නම් ප්‍රශ්නයක් නෑ ඇත්තට. මේකේ සංගුණක ප්‍රශ්නයක් නෑනේ. මේ සංගුණක ප්‍රශ්නයක් නෑ. සංගුණක තාත්විකයිනේ. බහුපදයක සංගුණක තාත්විකුණා මැතිනේ. බහුපදයක සංගුණක අතාත්වික නොවි තිබ්බම හරි. තාත්විකුණා මැති. තාත්විකයි හැබැයි පද පරිමිත ගානකින් නවතින්නේ නැහැ. දැන් බහුපදයක මේ සමහර පද නැති වෙන්නත් පුළුවන්. මේක එහෙම නෑ. මේ ඔක්කොම ටික දිගට තියෙන්න ඕනේ එක පිළිවෙලට. තේරුණා කියන්නේ රයිට් පැහැදිලි. ලෙස අංකණය කරුන් ලැබේ ඒ කතාව හරි. දැන් එතකොට හරි. ඇත්තම කතන්දරය මේක හරි කියමුකෝ. දැන් තව ටිකක්. මේක දැන් මේකේ පුදුම තැන මම පෙන්නනවා. තනින් කල්පනා කරන්න බුලට මරු පුදුම තැනක් තියෙනවා. කියන්නේ මිනිහෙක් මේක ලියලා තියෙනවා. ඌ මේක ලියලා මේකේ මාර ලක්ෂණ වගේක් අපිට හිතා ගන්න බැරි ලක්ෂණ වගේක් තියෙනවා. හරි පුදුම සහගත ලක්ෂණ වගේක් තියෙනවා. ඒ ලක්ෂණ ටික අපි දැන් බලමු. ඒ ලක්ෂණ ටික බලමු. ඒ ලක්ෂණ අන්තිමට අපිට එන්නේ කොහොමද කින්ද මන්දම ඒව කියන්න දෙන්නේ. මම ලක්ෂණ ටික පෙන්නන හොඳට පෙන්නලා අපිට ඒව පාවිච්චි කිරීම විතරයි තියෙන්නේ. hina යනවා. ඉතින් අන්තිමට මේ කතා කරනවා. නමුත් කමන්නේ කොහොම හරි දැන් අමතක කරමු ඔක්කොම. බහුපදයක් කිව්ව මේක වෙනස් වෙන්න පුළුවන් පටපට ගාලා EX වෙනස් වෙන්න බෑ. ඝාතීය ශ්‍රිතේ වෙනස් වෙන්න බෑ. මේක තමයි ඝාතීය ශ්‍රිතේ. මොකද ඝාතීය ශ්‍රිතේ එක ධන x යට එකේ ක්‍රමාරෝපිත x වර්ගයට දෙකේ ඕක තමයි ඝාතීය ශ්‍රිතේ. දැන් fx යම් f බහුපද fx එකක් දීලා f3 ඇහුවොත් විහිළුවක් නේ බං. x3 දැම්මම හරි. එහෙනම් EX කියන්නේ fx තමයි. මෙහෙමත් තියන්න පුළුවන්. මේකේ මං ඇහුවොත් f5 කීයද කියලා. මහ ලොකු දෙයක්වත් නෑ නේ. මේක නවතින්නේ නෑ හැබැයි. මම තව නිකන් මෝඩ කතා බොරු මොන හරි කියන්නම්. මේ EX කියන එකගේ වටිනාකම කියන තව සරල මෝඩ උදාහරණයක්. මෝඩ උදාහරණයක් මොකද? කැල් එකේ තියෙනවා. සයන්ටිෆික් කැල්ලක් කරන් බලපල්ලකෝ EX තියෙනවා. ඒ කියන්නේ EX හැමතැනම එන්නේ නැත්තම් කැල් එකට දායිද යකෝ කැල් එකට දායිද EX එක. ලඝු තියෙනවා sin cos tan තියෙනවා. හරි. ඒව වටිනවා කියලා අපි ඔක්කොම දන්නේ. EX උත් ඒක ASCII තියෙනවානේ. ඒ කියන්නේ EX එනවා. තියෙන කතාව ඕන සයන්ටිෆික් කැල්ලක් ගත්ත වෙන පොඩ බලනවා EX එකේ ලස්සනට තියෙනවා. පැහැදිලිද? කියන්නේ E5 කීයද E2 කීයද E3 කීයද ඒව අපිට ඕන වෙනවා. තේරුණා කියන්නේ ඒව මාර ලස්සනට අපිට එනවා. කොහොමද එන්නේ? ඒව හරි tempatව පිළිවෙලට කාලයත් එක්ක හිමිටෙයි. අද ටිකක් තේරෙයි. අද කියන්නේ ඒ ලෙවල් වලට මේ සම්බන්ධ ටික තව ටිකක් තේරෙයි. ඒ වලින් පස්සේ ඔක හොඳට තේරෙයි. ඒ ලෙවල් වලදී මේකේ වටිනාකම හොඳට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියන්නේ යෙදෙන තැන් අඩුයි. යෙදෙන්නේ මූලික තැන් වලට විතරයි. කියන්නේ පොඩි තැන් වලට. මේකේ ප්‍රශ්න මොනවත් එන්නෙම නැහැ. නතර මූලික තැන් වලට යෙදෙනවා. මූලික තැන් වලට යෙදෙනවා කියලා ඒ ටික විතරක් කියලා දුන්නාට ගැලපෙන්නේ නැහනේ. ඒකයි මේ බොරු විස්තර කරන්නේ. මේක නම් EX කියන්නේ මේක නම් fx කියන්නේ f5 කියන්නේ x5 දැම්මම ලැබෙන අගේනේ. එහෙනම් මේක x2 වගේ දැම්මොත් මේම දාලා දිගටම හැබැයි යකෝ අනන්තය දක්වා එකතු කරන්න එපා. ඔව් ඒක කියලා වෙනවා. එකතු කරන්න හම්බෙන්නේ නැහැ ජීවිතේට. එකතු කරන්න බෑද? එකතු කරන්න බෑ අපිට නම්. හැබැයි කැල් එකට පුළුවන්. ඌට ක්‍රමයක් හදලා දීලා තිනවා. EX කැල් සයන්ටිෆික් කැල් එක හරියට දන්නවනම් ඒකේ EX එක ගහලා x2 දැම්මනම් අන්න මෙතෙන්ට 2 දැම්මම ලැබෙන අගය ඌ පට කාලා දෙනවා. ඒක ලස්සනට දෙනවා. නියම අගයක් එනවා. ඒ අගේ වටිනවද? ඔව්. ඇයි ඇයි පස්සේ බලමු. වටිනවා විතරයි. තේරුණා කියන්නේ හරි. එතකොට හරි ඒකත් ඇති. ඒ කියන්නේ fx එක මෙහෙම දීලා මේකට x5 දාලා අගයක් ඉල්ලන්න පුළුවන් නේ මට. එතකොට EX මෙහෙම ලියලා දැන් මේකට දානවා වගේ මේකට දැම්මමත් හරි. x5 වගේ දැම්මොත් ඒකට අපි කියන්නේ E5 කියලා. x5 දැම්මොත් මේකම තමයි විශේෂාංකන යන්නේ E5. E5 කියන්නේ 5 අනන්තයට යන්න එපා යකෝ යන්න ඕන. අනන්තයට යනකොට ප්‍රශ්න වෙනවත් දැන් දිගට එනවනේ ගොඩක්. අමතක කළා දාමු. අපිට ඒ දිගට එන අගේ ඕනේ නැහැ. ගණිතයෙන් යම් තැනකදී අපේ උත්තරවල 100%ක් E5 කිව්වොත් පිළිගන්නවා. උත්තරේ කීයද E5යි. ඒක මාර කතාවක්. උත්තරේ කීයද? යම් වර්ගඵලයක් හොයනවා. මෙන්න මේ මගුලක වර්ගඵලයක් හොයනවා. කීයද වර්ගඵලය? E5යි.
උන් කියනවා හරි කියලා. ඇති පිළිගන්නවා හොඳටම. ආයි මේක සුළු කරලා දඟලන්න ඕනේ. ඊවලින් උත්තර දෙන්න පුළුවන්. ඇත්තටම ඊ පහ මොකಾದ? ඊ පහ හොයා ගන්න ඕන නම් කැල්ලෙක් ගහලා බලන්න ඕන. නැත්තම් යා අර්ථයෙන් ගන්නව නම් මෙන්න මෙහෙම ලියලා මෙතෙන්ට පහ දාලා දැම්මම එන අගය තමයි මුගි වර්ගඵලය. තේරුණා කිව්වේ මොකද්ද කියලා? පැහැදිලි. කියන්නේ උත්තරයක් වශයෙන් මේක පිළිගන්නවා. මේක හොයන්න දෙන්නේ නැහැ කවදාවත්. අපිට එන්නේ නැහැ. ඒලොල්ල එන්නේ නැහැ. ඒකයි කේස් එක. බොහොම පහළ මට්ටමේ. e 2 e වර්ගඵලයේ කොච්චර 2e අනුක්‍රමණය කීද 3e 3e ඍණ 1 වර ඕන තරංග තියෙනවා. හරිනේ කියදනේ. හරි පැහැදිලි. ඇතිනේ. හරි. එතකොට මේ මොඩ කතා හරි. අපි නිකමට චෙක් කරලා බලමුද මේකට එක වගේ දැම්මම කීය විතරේද කියලා. එනවා මරු වගේක්. දෙක දැම්මොත් කීයක් ඒද? මාත් දන්නේ නැහැ. බිඳුව දැම්මොත් බලමු. පහ දැම්මොත් දන්නේ නැහැ. කැල්ලේ කියනන් තියෙනවා. එකක් දෙකක්වත් චෙක් කරලා බලමුද? හොඳයි. දැනගෙන ඉන්න ඕනද? දැනගෙන ඉන්න ඕනේ. කීයද? විශේෂයෙන් දැනගෙන ඉන්න ඕනේ e බිඳුව. එනවද? එනවා. තව දැනගෙන ඉන්න ඕනේ e1 විතර ටිකක්. e2 දැනගෙන ඉන්න ඕනද නැහැ. e3 ඕනේ නැහැ. e මොනවත් ඕනේ නැහැ. යන්තම් විතර දැනගත්තම ඇති. හැබැයි e3 කියන එකේ අර්ථය ඇඟ ඇතුලේ තියෙන්න ඕනේ. උඩට එන්න ඕනේ නැහැ. ඇඟ ඇතුලේ තියෙන්න ඕනේ. e3 කියන්නේ ex ලියලා x ට 3 දැම්මම ලැබෙන අගය. ඒක වෙනස් වෙන කියන්නේ අමුතු දශමාගයක් මොකක් හරි එකක් ඒ එන මොකක් හරි අගය. හැබැයි ඒක අමාරු නෑ. සිම්පල්ව කැල්ලකේ හොයන්න පුළුවන්. ඒ ඇති. ආය ඕනේ නෑ. මේක ලියවන්න දැන් අපි ඔක්කොම රයිට්. අපි ඔක්කොම යටින් ලියමු මෙහෙම. x සමානයි විශේෂ කතරයක් දාලා ලියමු. විශේෂ කතරයක් x සමාන 1 විට. x සමාන 1 විට. x සමාන 1 විට මම කිව්වේ එක නෙවෙයි බිඳුවනේ මම කිව්වේ x සමාන බිඳුව විට. හරි. x සමානයි බිඳුව විට. e බිඳුව කතරයක් දාලා x සමාන බිඳුව විට e බිඳුව. මේක මතක තියෙන්න ඕනේ. e බිඳුව සමානයි. මෙතන හැමදාම කීයද? 1යි. මේකට බිඳුව දැම්මම කීයද? බිඳුවයි. බිඳුව බෙදීම එකේ ක්‍රමාරෝපිතය. ධන බිඳුවේ වර්ගයේ බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය. හරි. ඒ ඔක්කොම බිඳුව වෙන ගතිය. බිඳුවේ ඝනයේ බෙදීම තුනේ ක්‍රමාරෝපිතය. ධන 33ක්. ඔහම කියමුකෝ. හරි. එතකොට e බිඳුව සමානයි. මම උඹලගේ මේක අහන්නම්. මම මේ කියන කතාවේ ගැඹුරු සිද්ධියක් යම් තැනක තියෙන මම ඒක නිකමටවත් උඹලට මතක් කිරීමක්වත් කරන්නේ නැතුව මම උත්තරේ දෙනවා. ඊට මම මේක විතරින් අයින් කරනවා. මේකේ අගය කීයද? 1යි. උඹලා හිතන්නේ මේකේ අගය කීයද? බිඳුව බෙදීම 1 කීයද? බිඳුවයි. බිඳුවේ වර්ගය බිඳුවයි. බිඳුව බෙදීම 2 කියන්නේ බිඳුවයි. හරිනේ කතාව. බිඳුවේ ඝනය කියන්නේ බිඳුවයි. ඒක 6ෙන් බෙදුනොත් බිඳුවයි. ඔක්කොම ටික බිඳුවයි. කියන්නේ මේ සෙට් එක බිඳුවයි. මේ සෙට් එක මෙතන දෙයක් තියෙනවා. ඒක අදාළ දවසේදී කියන්නම්. දැන් කතා කරන්නේ මේ සෙට් එකම බිඳුවයි. ඒ කියන්නේ e බිඳුව සමානයි කීයක් වෙනවද? e බිඳුව සමාන 1යි. මෙන්න මේක පට්ට දඩ විදිහට දැනගන්න ඕන. e බිඳුව 1යි. යම් ඉදිරි තැනකදී අපිට එනවද? එනවා නියමයට එනවා. e බිඳුව ආවොත් ඒකට කෙලින්ම එක දාන්න පුළුවන්. මතක තියාගන්න ක්‍රමයේ මතක තියන්න නෙවෙයි. ඕනම සංඛ්‍යාවක බිඳුවින් බලය කීයද? 1යි. ඒ වගේම e බිඳුවත් 1යි. තේරුණා කිව්ද? මතක තියාගන්න ඇති. යථාර්ථයේ ජීවිතයේ යථාර්ථයක් අහන්නේ නැහැ. මෙන්න යථාර්ථය. e වල මගුලක ප්‍රශ්නයක් આવොත් මේ හදිස්සි අවස්ථාවක ex ප්‍රසාරණය කර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න ex බිඳුව දැම්මම ලැබෙන අගේ. බිඳුව 1. එච්චරයි. තේරුණා කිව්ද? ඉතින් අර ඒව ඕනේ නැහැ. මතක තියෙන්න ඕනේ e බිඳුව 1. e බිඳුව 1. ඔන්න කතාව. හරි. මේ ටික පට්ට ගාලා ලියගමු. e බිඳුව 1යි. ඕනම සංඛ්‍යාවක බිඳුවේ බල 1යි වගේ e බිඳුවත් 1යි. හරි නේද කතාව? හරි. ඒතර මින් ඉදිරියට අපි e බිඳුව 1යි කියලා පාවිච්චි කරනවා. මොකද්ද යථාර්ථය? යථාර්ථය යකෝ අර ex එක ලියලා උගේ x ට බිඳුව දැම්මම ලැබෙන අගේ. මතක තියෙන්න ඕනද? e බිඳුව මතක තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. හරි. ආයි කතරයක් දාමු. තවත් එකක්. දාමු x සමාන 1 විට කියලා. x සමාන 1 විට. x සමාන 1 විට මම ලියන්න. x සමාන 1 විට. x සමාන 1 විට. e1 සමානයි. මේක කොහොමත් එකනේ. මේක දාපම මෙතෙන්ට එක යට එකේ ක්‍රමාරෝපිත. එකේ වර්ගය 1යි. එක යට දෙකේ ක්‍රමාරෝපිත. මේක 1යි. එක යට තුනේ ක්‍රමාරෝපිත. මේක එක යට හතරේ ක්‍රමාරෝපිත. ධනේ තවත් නම් යනවා බන්දිකටම දිගටම යනවා. තව පොඩ්ඩක් චෙක් කරලා බලමුද? e1 කියන්නේ ඊම තමයි. ඒක අපි e1 සමාන x වල එක බලයකින් ලියන්නේ නැහැ. ඒ වගේ e1 කියන එකට ඊම තමයි කියන්නේ. e සමානයි. මේක 1යි. මේක මොකාද? මේක 1යි. එක බෙදීම කියන්නේ එකනේ. මේක මොකාද? 0.5යි. මේක 1 යට 2යි. මේක කීයද? 1 යට 6යි. මේක කීයද? 6 4 24යි. 1 යට 24යි.
මේක කිතාව යනවා බන්දිකටම මරුකේදියක් මෙන්න කතාව හොඳට අහන්න මේවා ඕන මම දැනගන්න ඕන සියුම්ම නෝට් එකේ හැම්මෙන් ගාලා ඔරිජිනල් නෝට් එක කියලා නිදහසේ ආයෙ රිලැක්ස් පිට වෙන රෙද්දවල නෙවෙයි අර ටික කියෝ කීඳපළ වෙන කරන්න දෙයක් නැහැ වෙන කරන්න කිසිම දෙයක් නිතරගෙන් ගොඩ යන්න chance එක දීලා තියෙද්දී යකෝ නිතරගෙන් ගොඩ යන්නේ දඩ ඩයල් බිම මේ දවස්වල සිරාවට දඩ ඩයල් ඔක්කොම බිම ඉන්නේ යකෝ 190ක් දඩ ඩයල් බිම ඔය ඒ 10 ගත්තුම් බිම වැඩ කරන්නේ නැහැ මේ දවස්වල එන්න වීරයෝ ගෙදර පට්ට වීරයෝ ආයෙ තව මේ අර කොච්චර උනත් දැන් මේ සැරේ ඕලෙවල් මේ ළඟදී ලියන ගිය අවුරුද්දේ අපි නම් වැඩ කරේ නැහැ කී අල්ලපු ගෙවල් උන්ට කී අපේ පුතා මාර දක්ෂයා ඌ කිසිම දෙයක් මේ පාඩම් කරලා නෙවෙයි කරේ අන්තිම දවස් දෙක තුනේ තමයි ප්‍රශ්න ටිකක් කරලා ඒ 9ක් ගත්තේද ඒ 10ද මන් දැන් රිද්දවල් කීයද මොනවද තියෙනවනේ 10ද 9ද ඒව ගත්තේ කී උන් අර ඒතක ගේ ආස්සේ ඉඳන් අරුන් දාගෙන මොට කරලා උන් දැන් හෙන්න අමුතු වීරයෝ වෙලා හෙන්න ෆෝන් එකේ හෙන්න සිරා ඩයල් දැන් මේ දවස්වල කයි කේස් එක එන්න අනිත් උට නිතරගෙන් ගොඩ යන්න පුළුවන් කයි සිද්ධිය වැඩ කරන එක වැඩ විතරමයි සියලු දේවල් රැඟුණා රස්සන්ට තැම්පත් දෙන්නන්ගේම දුන්නගේම දැන් තේරුණා කතන්දරේ හරි කොහොමත් මේ ප්‍රශ්න විසඳිච්ච ගමන් දඩම්ම ගේම අද්දේ ගේම කියන්නේ මේ දක්වා කරපු හොඳම ක්ලාස් එක 2022කට කරනවා ඒ මේ කපටි කමට කියන ගන්නේ 2021කටත් ඒක කරනවා නමුත් උන්ට කොච්චරද අවුරුද්දක් ගියානේ මේ දැන් ප්‍රශ්නේ පිටනේ සෙට් වෙච්ච සැනින් අති බරපතල ගේමක් මෙච්චර කල් ක්ලාස් වල කිසිම අවුලක් උනේ නැහැ මේ වැඩිපුර ඒ විශ්වාසයෙන් ඉන්න බොරුවට කියපු කතාවකුත් නෙමෙයි කොහොමත් එහෙම කරනවා මොකද ආයි මගුලක් ඇති වෙද්දී දැන් මේ පටන් ගත්තට පස්සේ ආයෙ ප්‍රශ්නයක් වේද කියලාත් ඉක්මනට කියන එක තේරෙනවනේ ඉක්මනට කරන එක හොඳයිනේ ඉක්මනට කරලා තව වැඩිපුර කරලා මොනවා හරි ගේම් ටිකක් දෙනවා ඒ වාසිය ජීවිතේට ගන්න හම්බෙන්නේ නැහැ ඒ වාසිය වැඩ නොකර ඉන්න එකට වැඩ නොකර ඉඳපන්කෝ මේ කියන මම ඔය කියනකොට තේරෙනවා වගේම තමයි අනිත් පැත්තට නොතේරෙන්න ගත්තම මෙලෝ සසරක් තේරෙන්නේ නැහැ බිඳුවයි ඊට පස්සේ හොඳයි හිතෙයි මගේ ආවට වඩා නාපික හොඳයි කියලා හිතේ අනිවාර්යෙන් හිතෙනවා අය අහන්න දෙයක් නැහැ තොග්ග පිටින් මගේ ආපුම ෆේල් වෙන්නේ සාමාන්‍ය බැඩ්ඩිම මම හිතන්නේ ඒ ගන්නුන්ට වඩා F ගන්නුව වැඩි ෂුවර් ඒක අහන්න දෙයක් නැහැ තොග්ග පිටින් ෆේල් නගර දෙකේම ගත්තත් වැඩිම ෆේල් වෙන්නේ මගේ මම හැමදාමත් කියනෝනේ හැමදාම කියන්නේ ඒකේ කිසි තර්කයක් නැහැ මේ වගේම අනිත් දෙපැත්තක් තියෙනවා ඉතින් තීරනවා නම් තීරනවා නැති වෙන්න ගත්තම නැත්තට නැහැ මොනවත් කරගන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා දෙරින්නෙම නැත්තම් ඇත්තට මේක මාරු කරලා වෙන කොහෙරි පණින එක හොඳයි මේක මෙහිදලා හරියන්නේ නැහැ හරි දැන් ඒක වැඩක් නැහැ අපි මේක තව ටිකක් හොඳට අගිය හිව්වොත් මේක 1.2 මේක 0.5 1.2 මේකත් කීයද මගුලක් වෙනවා මේකත් යකෝ එන්න නම් සයිස් එක පොඩි වෙනවා හැබැයි අර එන්න සයිස් පොඩි වෙනවා මේ ටික මෙහෙම එකතු කරගෙන ගියොත් එහෙම හරියටම කීයක් ඒද හරියටම රෙද්දක් කියන්න බෑ යකෝ ඇත්තටම හරියට අගයක් කියන්න බෑ උඹලා හිතන්නේ හරියට අගයක් කියන්න පුළුවන්ද ඇයි යකෝ දැන් මේක අනන්තනේ එකයට පන් කෝටියේ ක්‍රමාරෝපිතේ එහෙනම් මගුලක් වෙනවා ඒක තේරුණා කතන්දරේ අනන්තර යනවනේ හැබැයි එකයට පන් කෝටියේ ක්‍රමාරෝපිතේ කියන්නේ මොකද්ද එකයට කෝටි 5ද මන් පන් කෝටි කියන කීයද කෝටි 5ද හරි කී හරි කෝටි කියපන් එකයට කෝටිය ක්‍රමාරෝපිතේ කෝටි ක්‍රමාරෝපිතේ කියන එක මොකක්ද දන්නවනේ 1 2 3 4 කෝටියට ගුණ කරලා එක කියන එක ඒකෙන් බෙදන්න ඕනේ එන මගුලන්නේ බිඳුව ඒක ASCII තියෙන්නේ මොනවත් නැහැ ඒක ASCII එක කියන එක දෙකට බෙදුවම භාගයයි 6ට බෙදුවම එච්චරයි 24ට කෝටි ගාණෙන් බෙදුවම ඇති මගුලක් නැහැ කියන්නේ අර ඇත්තට මොනවත් නැහැ හැබැයි නැති වුණත් ටිකක් තියෙනවා සිංහල තේරෙනවනේ කිව්දේ එතකොට මේක එකතු කරාම හරියටම අගයක් කියන්න බෑ ඒතර කැල්ලකින් දෙන්නේ හරියටම අගයක් නෙමෙයි ආසන්න අගයක් එතකොට මේකෙන් දෙන ආසන්න අගය කීයද ඒක මරු මේකෙන් ආසන්න අගයක් දෙනවා උඹලට මතක තියෙන්න ඕනේ මේකෙන් දෙන ආසන්න අගය තමයි 2.72ක් විතර දෙන්නේ 7.2 යනවා ඕනම් කැලෙන් ගහලා බැලුවොත් ඒක තීරනවා හරි ඉතින් හැට වැඩනේ කවදාවත් මේ වහන්න ජීවිතේට මේක පාවිච්චි ජීවිතේට එල්ල වලට මේක පාවිච්චි වෙලා නැහැ නමුත් දැනගෙන ඉන්න ඕන අපි මේ වගේ එකක් එන්නේ කියලා අපි ඕක පාවිච්චි කරන E කියලා අපි කවදාවත් මේකේ කීයද හොත් 2.72 කියන්නේ මේකේ වර්ගඵලය කීයද E මේක තමයි උත්තරේ ඕකට හදිසියවත් ලිව්වොත් 2.72 වැරදි ඇත්තටම වැරදි මේක ලිව්වොත් තමයි පිළිගන්නේ තේරුණාද මේක අපි මේක පාවිච්චි කරන්නේ ඒක පාවිච්චි කරලා අපි දැනගන්න බෑ මොකಾದ මේක කියලා හරි ඇති හොඳටම හරි ඒකෙන් උඹලා මේක දාලා බැලුවොත් මේක තමයි එන්නේ හරි ටක් ගාලා ලියගමු මේක x = 1 විට මෙන්න ආසන්නව මේක වේ කියලා ලියවනම් හරි මේක වේ ඒ ඇති කොටු කරන්නත් එපා මොකද ඒක ආසන්න වෙන්නේ හරිනේ ආසන්න පැහැදිලි වෙන්න ඕනේ එතන හරි එතකොට තේරුණේ මේක යකි මෙච්චරයි එතකොට මම ඇහුවොත් එහෙම E2 කීයද කියලා ඔය E2 නම් මටත් තේරෙන්නේ නැහැ E2 එතකොට ඉතින් මේකට දාන්න ඕන 2 හැබැයි මට කියන කවුරුත් ඒක කඩපණ ගන්න එපා 2 දැම්මොත් 2 යට 2 එකේ ක්‍රමාන 4 යට 2 ක්‍රමාරූපිතේ 8 යට 3 ක්‍රමාන කීයක් විතරේද මම දන්නේ නැහැ කීයද කියලා එහෙම දන්නේ නැහැ ඉතින් ඕනනම් කැල්ලකින් බලා ගන්න පුළුවන් තේරෙනවා පොතක් නෑ ලඝු පොත මේ ලඝු තියෙනවා හා සයින් කොස්ටන් පොත්වල තිබුණාට මං හිතන්නේ EX වල නෑ එහෙම එකක් නෑ ඒක ලියලා නෑ ඒක කැල්ලකේ තමයි තියෙන්නේ හරි කැල්ලකේ තියෙන්නේ එතකොට E
දැනගත යුතු දේවල් ටික උපරිම E බිඳුව දැනගන්න ඕන. E බිඳුව දැනගත්තම ඇත්තටම ඇති. නමුත් E1 දැනගන්න එක ටිකක් හොඳයි නැත්නම් හරි නෑ වගේනේ. E1 කියන්නේ 2.72ක් විතර ආසන්නව. එතකොට E2 කියලා ලියන්නේ E1 කියලා ලියන්නේ ඒක Eම කියලා ලිව්වම ඒක පිළිගන්නවා කියලාත් මම දැන් කිව්වනේ. කියපු ටිකමනේ කියවනේ. ඔව් හරි. ඒ ඇති. එතකොට ඒ කතාව හරි. දැන් පුදුම දෙයක් කියනවා. අද මේක නතර කරන්න කලින් මම අති පුදුම දෙයක් කියනවා. ඒ පුදුම දේ කියලා ඊට පස්සේ කල්පනා කරාම පොඩ්ඩක් එක තේරෙයි හොඳට. හරි. අපි අමතක කරමු. දැන් මම පුදුම දේ කියන්නම්කෝ. බරපතල දෙයක් තියෙනවා. බරපතල දේ. ඔව්. විශේෂ කතරයක් දාලා දැන් අපි ඒක ලියා ගන්න ඕන. ඒතර මෙතනින් දැනගත්තු බොහොම සරල දේවල් ටිකක් තියෙන්නේ. විශේෂ දේ තමයි මම ඇහුවොත් මෙන්න මේක. මම හරි ලස්සන දෙයක් කියන්නම්. මේකේ ඇත්තටම EX වල තියෙන පුදුම සහගත සිද්ධිය මෙන්න මෙහෙම. හැබැයි ඒක තව ටිකකින් hina යනවා. විහිළුවකටත් ලක් වෙනවා මම මේ කියන ටික. හැබැයි විහිළුවට ලක් වුණාට යථාර්ථය පට්ට ගැඹුරුයි. අර්ථය මාරයි. මම උඹලගෙන් ඇහුවොත් මෙන්න මෙහෙම. E3 වැඩි කිරීම E2 කියන්නේ කීයද? E3 වැඩි කිරීම E2 කියන්නේ කීයද ඇහුවොත් E3 වැඩි කිරීම E2 කියන්නේ කීයද ඇහුවොත් මොඩ විදිහට උත්තර දෙන්න එපා. මං අහන්නේ අර්ථය මොකක්ද කියලා. මම අහන්නේ අර්ථය. ඒ වගේ තැනකදී බොහොම ලස්සනට මේක අහගෙන ඉන්න වෙයි. වැඩක් නෑ මං හැබැයි මේ බොරු විස්තර කරන්නේ වැඩක්වත් නෑ මේවා. නෑ වැඩක් නැත්තේ නෑ මට ඕන ටික නම් මට විනාඩි දෙකකින් කියලා දෙන්න පුළුවන්. නමුත් මං ඊට එහා දෙයක් මේකේ කියනවා. EX කියන එක ලියාගමු. උඹලට මේකේ තේරුම තේරෙනවද කියලා මම අහන්නේ. මෙන්න මේකේ තේරුම තේරෙනවද කියලා මම අහන්නේ. EX කියන්නේ කීයද? 1 ධන x යට 1 ක්‍රමාරෝපිතය x වර්ගයට 2 ක්‍රමාරෝපිතය x3 යට 3 ක්‍රමාරෝපිතය ධන 33ක්. ඕක නේද EX කියන්නේ. එම නිසා E3 කියන්නේ කීයද? 1 ධන 3 යට 1 ක්‍රමාරෝපිතය 3 වර්ගයට 2 දැන් මට බය වෙන්නේ නෑනේ. 3 යට 3 ක්‍රමාරෝපිතය ධන 33ක් මේක 1. ඊළඟට කවුද E2 කියන්නේ? මේ හරහා මම මේ ගත්තේ. E2 කියන්නේ 1 ධන 2 යට 1 ක්‍රමාරෝපිතය 2 වර්ගයට 2 ක්‍රමාරෝපිතය 2 3 යට 3 ක්‍රමාරෝපිතය ධන 33ක් තමයි ඒක 2. හරිද මම කියන්නේ? ඔව්. එතකොට මම ඔබලගෙන් ඇහුවේ මං අහපු එකේ තේරුම අපි බලමු. මම ඔබලගෙන් ඇහුවේ E3 වැඩි කිරීම E2 නේද? ඔව්. E3 වැඩි කිරීම E2 නේද මම ඇහුවේ? ඔව්. එතකොට කවුද E3 වැඩි කිරීම E2 කියන්නේ? මෙන්න මේක නේද? 1 ධන 3 යට 1 ක්‍රමාරෝපිතය 3 වර්ගයට 2 ක්‍රමාරෝපිතය 3 යට 3 ක්‍රමාරෝපිතය ධන 33ක් වරක් 1 ධන 2 යට 1 ක්‍රමාරෝපිතය 2 යට 2 ක්‍රමාරෝපිතය 2 3 යට 3 ක්‍රමාරෝපිතය. ඕක නේද මේක තේරුම? මම ඔබලගෙන් අහනවා මෙහෙම කතාවක්. මම අහනවා කතාවක් E3 වැඩි කිරීම E2 කියන්නේ කීයද කියලා ඇහුවොත් පස්සේ hina වුණාට කමන්නේ දැනට අහගෙන ඉන්න වෙනවා. E3 වැඩි කිරීම E2 කීයද? E3 වැඩි කිරීම E2 කීයද? එතකොට දැන් මොකෙක් හරි මගුලක් අහනකොට අපි අර්ථයටනේ බහින්න ඕන. E3 වැඩි කිරීම E2 කීයද? ඉස්සෙල්ලා බලපන් E3 මොකಾದ කියලා. E3 කියන එක ලියා ගන්න මතක නැ නිසා EX ලියාගත්තා. EX ලියාගෙන E3 ලියාගත්තා. ඒක හරහා E2 ලියාගත්තා. E3 වැඩි කිරීම E2 කියන්නේ ඉතින් මේක තමයි. ඔව් නේද කතාව? මම අහනවා මේකේ අගේ කීයද කියලා. මේකේ අගේ කියන්නේ යකෝ පිස්සුද අපිට? මේකේ අගේ කියන්නේ කොහොමද යකෝ? මේකේ අගේ හොයාගන්නත් බෑනේ බං. ඔව් ඇත්තටම හොයන්න බෑ. දන්නේ නෑනේ. අරකේ අගේ කොහෙත්ම දන්නේ නෑ. ඒතර මේකේ අගේ දන්නේ නෑ. කොහෙත්ම දන්නේ නෑ. මම හරි. දෙක නිකන් කතා කරමුකෝ අපි අතාරමුකෝ. මම නිකමට ඔබලගෙන් අහනවා E5 කීයද කියලා. හරි E5 කීයද? මට තේරෙන්නේ නැහැ යකෝ. E5 ලියා ගන්න අපි දන්නේ නෑනේ. නෑ දන්නවා. අපි EX ලියමු. හරි ලියලා තියෙන්නේ. එන E5 කීයද? දැන් 5 දාමු. 1 ධන. ඇයි මේ 5 නෑ මම නිකන් ඒක ලිව්වේ. 5 බෙදීම 1 ක්‍රමාරෝපිතය 5 වර්ග බෙදීම 2 ක්‍රමාරෝපිතය 5 3 බෙදීම 3 ක්‍රමාරෝපිතය ධන 33ක්. පිළිගන්නවද? මේක පිළිගන්නවද? ඔව් ඒක නම් ඉතින් පිළිගන්න එපා යකෝ. ඒක හරි. තේරුණානේ කියපු දේ.
දැන් කවුද E3 වැඩි කිරීම E5 E3 වැඩි කිරීම E2 කියන්නේ කීයද? මේක වැඩි කිරීම මේක. ඒකගේ අගේ කීයද? හොයන්න තියා හිතන්නවත් බෑ යකෝ. ඒක හොයන්න බෑ. කීයක් හරියනවා. ඒක ඇත්ත කීයක් හරියනවා. බරහන් ඉවත් කරලා බලමු. ඉවත් කරලා තින් ওই මගුල තමයි යකෝ. ඉතින් මේක ඉවත් කරලා පිස්සුද අපිට? ඕක ඉවත් කරගෙන ගන්න හම්බෙන්නේ. ඒක හරියන්නේ නැහැ. ඉවත් කරන්න පුළුවන්ද බරහන්? ඔය ඉවත් කරන්න පුළුවන්ද? ඉවත් කරොත් මොකද දෙන්නේ? මේකෙන් මේ අනන්ත පද ගණක් කියනවා. ඉතින් ඒක හරියන්නේ නැහැ. E5 කියන්නේ කවුද? අර තියෙන E5 න. උඹලට තේරෙනවද? උඹලට තියා මටවත් එහෙම තේරෙන්නේ නැහැ. මොකෙටවත් එහෙම තේරෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ ලස්සනකම. මේ උත්තරය අර උත්තරයට සමානයි. ඒකේ මාර කතාව කියන්නේ යකෝ. මෙන්න මේ තියෙන එක තියෙනව නේද? මේකයි සමානයි නේ බං. ඇයි පස්සේ කතා කරමු. සමාන වෙනවා. පුදුම සහගත කතාවක්. පේන්නේ නැහනේ. ඒකනේ මාර කතාව කියන්නේ. ඒකනේ මාර කතාව කියන්නේ මේක මොකා හරි මේ ලියපු එක මරුවට ඒක ලියලා තියෙනවා. මාර ලස්සනට මෙන්න මේ දෙක ಗುಣ කරාමින අගය තියෙනව නේද? ඒක අරුවට සමානයි නේ බං. ඒක මාර කතාවක්. ඒ කියන්නේ පට්ට කතාව මොකක්ද දන්නවද? E3 වැඩි කිරීම E2 යගේ කීයට සමාන වෙනවද? E5ට සමාන වෙනවා. ෂුවර්ද 100%ක්. සාධන කොහෙද? මේකේ සාධන නැහැ ඒ ලෙවල් කාලේ. සාධන නැහැ. පිළිගන්න ඕන මේ වෙලාවේ. එතකොට ඒක පිළිගන්න නැතුව ඉන්න බෑ. ඉදිරි කාලේ අහුවේ කැම්පස් එකේදී අහුවේ. දැන් කතා නොකර ඉන්න ඕන. තේරුණා කිව්වේ මොකද්ද කියලා හරි. පුදුමම මටත් පුදුමයි. දැන් මම විස්තර කරන්න යන්නේ නැහැ. මට පුදුමයි කියලා මං කිව්වේ ඉතින් මේකේ විශේෂයක් පේන එක මම මෙතන කියන්න ගියේ. මටත් පුදුමයි. මේ යකෝ මේ යගේ අර දෙකට සමානයි. මාර කතාවක්. පේන්නෙම නෑ යකෝ. කොහෙත්ම පේන්නේ නෑ. නමුත් සමානයි. පොඩි අන්ෂුවර් ගතියක් තියෙනවා. එහෙනම් කැල්ලකින් චෙක් කරන්න. කැල්ල එක දැන් මේ වෙලාව අපිට ෂුවර් කරන්න වෙනවනේ. කැල්ල එක ඉතින් අපි වගේ මෝඩයෝ නෙවෙයි හදලා තියෙන්නේ. ඒක හරි පැහැදිලිව හදලා තියෙනවනේ. ඒ හදන නිසා උන් කියන එක පිළිගන්න වෙනවා. ගණිතය කියන එකට තේරෙන්නේ නැත්නම් කැල්ල එක ඒ මෝඩ කතා නෙවෙයි. මෝඩ තර්ක නෙවෙයි. කැල්ල එකේ තියෙනවා ගන්නට. ඕනනම් ඔබලා E3 ගහලා බලපල්ලා. ඊට පස්සේ E2 ගහලා බලපල්ලා. E2 ගුණ කරපල්ලා. ඊට පස්සේ E5 ගහලා බලපන්. ඒ උත්තර සමානයි. මාර පුදුමයි. තේරුණ කතන්දරේ මාර පුදුමයි. මොකද්ද ඔකේ පුදුමේ සාරාංශය? කියන්නේ ඒක තමයි hina යන්නේ. EX ෘතය සියලුම දර්ශක නීති පිළිපදිනවා. පුදුම දෙයක්, මාර දෙයක්. මේක ලියලා තින මාර ලස්සනට. මේ ලියපු මගුලේ සියලු දර්ශක නීති පිළිපදිනවා. ඒකයි පුදුම කතාව. දැන් අති බරපතල පුදුම කතාවක් දානවා. අපිට තියෙන ওই මගුල හැදෙනවද නැද්ද කියලා නෙමෙයි. මෙන්න මෙහෙම එකක් ආවම මේකට දාපන් E5 කියලා. එච්චරයි තියෙන. ඉරි ගහන්න තියෙන්නේ. දැන් අපි කතාව එච්චරයි. නමුත් ඉතින් තේරුම දැනගන්න එපේ. තේරුණේ කිව්ව මොකද්ද කියලා? හරිම සරල අති බරපතල එකක් සරල වෙලා එනවා. අති බරපතල එකක්. ඒකයි වටිනාකම හරි. ඊටා විශේෂ කතරයක් දාලා ලියමු මෙහෙම. මෙන්න කතාව. ලියමු. පස්සේ මේ දැන් මම මේක බෝඩ් එකේ නෝට් එකේ දාන්න දෙන්නේ. උඹලා තනියෙන් මේක බලන්න ඕන. මොකටද ඕන නම් මේක තනියෙන් ආයෙ චෙක් කරන්න. මෙහෙම ලියලා ආයෙ මේක කරලා බලපල්ලකෝ. ඇත්තටම බලපල්ලකෝ දැන් මේකෙන් අරක ඇත්තටම එනවදවත් කියලා. එතකොට තමයි ගති එන්නේ නැහනේ. ඒක තමයි ලස්සන. එහෙම එනවා. එන්නේ නැති බව දකින්න නම් ඒකත් ලස්සනයි. තේරුණා කීයද? රයිට්. විශේෂ කතරයක් දාලා ලියමු. අති විශේෂ කතරයක්. EX ෘතය සාමාන්‍ය දර්ශක නීති සියල්ල පිළිපදිනු ලබයි. අති පුදුම දෙයක්. සාමාන්‍ය දර්ශක නීති සියල්ල පිළිපදිනු ලබයි. EX ෘතය සාමාන්‍ය දර්ශක නීති සියල්ල පිළිපදිනු ලබයි. හරි. සාමාන්‍ය දර්ශක නීති පිළිපදිනු ලබයි. මම එතකොට මේ ගැන උඹලට කතා කරන්න යන්නේ නැහැ. උදාහරණ වලින් මම හදනවා. මම දැන් දියන්න එපා කවුරුත්. මොනවත් මේවා දියන්න එපානේ. මේක ගානට වඩා නෝට් එක පුරවන්න එපා. ඒතකොට ඒක නේ අර නෝට් එක අර ගැලපෙන්නෙත් නැහැ නේ. ඉතින් සීමාවට එහා කරන එක වෙන දෙයක්. ඒක කරා කියලා නෝට් එකේ දාන ගැලපෙන්නේ නැහැ නේ. මම මේ සමේ ටික අයින් කරනවා. මේ කාටරි ඕනගේ වෙන කොලෙක ලියන්න බලමු. හරි. ඒතකොට මේකේ බරපතලය ඕකයි. අති බරපතලයි. මාර පට්ට කතාව කියන දුක හිතෙන මාර කතාව බෙදපල්ලකෝ මේකෙන් බලන්න. මේකෙන් බෙදවන්න බලන්න. මේක බෙදනවා කියන උඹලට තියෙන පට්ට බෙදීමනේ මේ අති බරපතල බෙදීමන්නේ මේකෙන් බෙදුම් මේ හෙන මගුල අර මගුලෙන් බෙදුවොත් කීය දෙන්නේ කියපන්කෝ බලන්න හිතා ගන්නවත් බෑ මෙලෝ සංසාරෙ මිනිහෙට හිතා ගන්නවත් බෑනේ ඇත්තටම උත්තරේ කීයද දන්නවද E3 බෙදීම E2නේ දර්ශක සුළු කරාම මොකක්ද දෙන්නේ E1 යකෝ 2.7 දෙකක් එන්නේ යකෝ මෙන්න උත්තරේ ඔන්න උත්තරේ මෙන්න මේ පට්ට මගුල අර මගුලෙන් බෙදුවොත් මේක උත්තරේ තේරුණානේ කියන්නේ ආසන්නව හරිනේ කතන්දරේ හරි කියන්නේ දර්ශක නීති බෙදීමක් කියන්නේ ඔය රෙද්දවල ඔක්කොම තේරියා දර්ශකද ඉවරයි. දර්ශක විනාඩියෙන් ඉවරයි. ඔකද මම ඔය කාලේ පොඩ නාසි කරාට ඔය සාමාන්‍ය විනාඩි 5න් ඉවරයි. ඒක නීති පිළිපදී කියලා ඇති ඇත්තටම. නමුත් ඔක ඉතින් තීරුමක් කියන්න එපා. මේ අපි යන රටාවට අනුව අපිට බෑනේ එක දශමයකවත් ප්‍රශ්නයක් කරගෙන ඉස්සරහට යන්න. හරි ඇති. මම කියුවා සියලු දර්ශක නීති පිළිපදී කියලා නේ. සියලු දර්ශක නීති පිළිපදිනු ලබයි. එච්චරයි. හරි.
අපි ඒකට පටගාලා කතාව දාගමු. රයිට් මම ලියනවා මෙහෙම. කතරයක් දාලා ලියමු පළවෙනි එක. EX වැඩි කිරීම EY. මොකද උඹලා කියන්නේ? EX වැඩි කිරීම EY. මෙහෙම තිබුණොත් දැන් EX කියන්නේ මොකಾದ? අරක X. මේ කියන්නේ E10 වැඩි කිරීම E3. E10 කියන්නේ දන්නේ නැති උනට දන්නවා. E3 කියන්නේ දන්නේ නැති උනට දන්නවා. එහෙනම් උත්තරේ කීයද? E13යි. දන්නේ නැති උනට ඒකත් දන්නවා ඒතර. හරිනේ කතාව. එහෙනම් මේ කියනවා E වල X ධන y. හරි. දඩ ඊළඟ කතරේ. EX බෙදීම EY. මේක සමානයි EX ඍණ y. ඒ දර්ශක ටිකක් පැටලෙනවා. එහෙනම් අතෑර පම්බෙන් මගුල කරලා මොකටද යකෝ? මේ දර්ශක පැටලෙනවනේ. හරි. ඊළඟ කතාව. පට්ට කතාව මොකද්ද කිව්වොත් E වල ඍණ x සමානයි මොකද්ද? 1යට EX බං. ඒක මාර කතාව. 1යට EX. කෙලින්ම ඍණ දර්ශකයේ යටකින් දන වෙනවා. තේරුණා කන්දරේ? උදාහරණ බලමු තේරෙයි. අනිත් එක මොකද්ද? තව කියවන්න බලන්න අනිත් එක. E වල x වල y පට්ට බලයක බලයක් යකෝ බලයක බලයක්. බලයක බලයක් වෙලා බල දෙක ගුණ වෙනවනේ. මේකෙත් මරු සීන් එක කියන්නේ පට්ට මරු සීන් එක EXයි. මම ඒවා පෙන්න දඟලන්න දෙන්නේ නැහැ. ඔක වෙනවා. බය නැතුව දාන්න කිසි බයක් නැතුව දාන්න පුළුවන්. ඒ කියන්නේ පුදුම කතාව කියන්නේ. තේරුණා නේද? ඉදිරි කාලේ වහුත්තර තේරුම් ගන්න පුළුවන්. හරි ලස්සන මේවා හෙන්න පොඩි දේවල් බං හෙන්න පොඩි